තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සුපසන් ජීවිතය සැබවින්ම නිවන අරමුණු කරගත් මෙලෞකික ජීවිතය සාර්ථක කරගන්නට සම්බුද්ධ භාෂිතය දේශනා කරන පින්බර වැඩසටහන සුපසන් ජීවිතයයි අදත් මෙලෙසින් ආරම්භ කරන්නේ. සදහවත්නි මේ වැඩසටහන ඇසුරු කරගනිමින් ඔබගේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්නට ඔබ හැම දෙනාටම ආරාධනා කරමින් අදත් වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් සුපසන් ජීවිතයේ වැඩසටහන මෙහෙවන්නට ගෞරවයෙන් යුතුව වැඩම කරන්නට යෙදුණු බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් අද වැඩසටහන වෙනුවෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි අද සුපසන් ජීවිතයේ වෙනුවෙන් දායකත්වය ලබා දෙමින් මේ වැඩසටහන ඔබ වෙනුවෙන් විකාශනය කරන්නට දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ බත්තරමුල්ලේ පදිංචි සුනන්දා ගල්ගමුව මහත්මිය ඇතුළු ඒ පවුලේ සුපින්වතුන් පිරිස විසින්. එහෙමනම් ඔවුන්ටත් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් තථාගත අමාමෑණේ ලෝතුරා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නටයි දැන් මේ පින්වත් පිරිසට ආරාධනා කරන්නේ. ප්‍රථමයෙන්ම මල් වට්ටිය පිළිගන්වමින් බුදු පියාණන් වහන්සේට පූජා කරන්නට සාදු සාදු සාදු. සුපින්වතුනි සුපසන් ජීවිතයේ වැඩසටහන තුළින් අපි ගිය සතියේදී විතක්ක සන්තාන සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල මූලයන් සංසිඳවන ආකාරය පිළිබඳව කතා බහ කළා, සාකච්ඡා කළා. අද වැඩසටහන තුළදී අපි අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන්නේ සම්බුදු පියාණන් වහන්සේ කවස්ථාවක දේශනා කළ සංයුත්ත නිකායට අයත් පේන පින්ඩූපම සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් මේ ජීවිතයේ තියෙනා වූ අනිත්‍යතාවය පිළිබඳවයි. එහෙමනම් තනාග පිනිබිඳුවකට සමාන කරලා තියෙන මේ ජීවිතය මේ ස්කන්ධ පංචකයේ තුල අනිත්‍යතාවය පිළිබඳව ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ හෝරාව කළමනාකරණය කරගනිමින් දේශනා කරන්නට ඊ타ත්ම ගෞරවයෙන් පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත ශ්‍රීමත් වූ ගුණ බලයෙන් දායකත්වයේ උසුලන සුනන්දා ගල්ගමුව පින්වත් මෞතුමියන් ඒ වගේම දරුවන් ඥාති හිත මිත්‍ර කල්යාණවන්ත ඔබ සැවොමත් මේ රටේ හෝ ලොව කොතනක හෝ වෙසෙමින් සුපසන් ජීවිතයේ සදහම් සාකච්ඡාව දේශනාව නරඹන ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති පින්වත් අප නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටත් ජීවන්ත පුතුණන් ඇතුළු ඔබ සියලු දෙනාම නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ලෞකික ලෝකෝත්තර සමාධි ඵල ප්‍රඥාවන් ලැබ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම උපනිශ්‍රය වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. උතුම් වූ සීලේ පිහිටා සිටින ගෞරවයෙන් තුන් වතාවක් නමස්කාරය කියන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආමබන්තේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පේන පින්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායුපමංච විඤ්ඤාණං දීපිතා දිච්ච බන්දුනාති සාදු 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 තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් සියලු සැනසෙල්ලම සැලසේවා. සදහවත් පින්වත්නි, ජීවිතයේ සැනසෙල්ල සොයාගෙන යන ගමනක මේ දහම් දෙසුමින් සාකච්ඡාවෙනුත් ඔබ අප සියලු දෙනා හමු වෙන්නේ උතුම්ම සැපත නිවන අරමුණු කරගෙන එනමුත් ලෞකික ජීවිතයේ ධර්මානුකූලව ලබන සුවයත් සැනසෙල්ලත් පිණිසයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනා මග විමසන විට අපට පැහැදිලි. භාග්‍යවතුන් වහන්සේ දහම් කතාවකින් ශ්‍රාවකයෝ ආමන්ත්‍රණය කළා. භික්ෂුවක් හෝ වේවා, භික්ෂුණියක් හෝ වේවා, උපාසක හෝ උපාසිකා වේවා, සියලු දෙනාටම දැහැමි කතාවකින් ධම්මියා කතාය සන්දස්සේසි දැහැමි කතාවකින් ආමන්ත්‍රණය කළා. එහි පිහිටෙව්වා. කොහොමද පිහිටෙව්වේ? මේ සංසාර ගමනේ ඇති භයානක බව, දුක් ඇති බව මතුකොට පෙන්වලා දුර්ලභව ලැබූ මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේ උතුම්කම මතුකොට පෙන්නලා ඒරකපත්ත නාගරාජයා කතාව කියන අවුරුදු 20000ක් අප්‍රමාණ දුක් විඳ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න බැරුව. එතකොට අතීතයේ භික්ෂුවක් වෙලා පාරුවකින් ඈතර වෙද්දී පැත්තට ඇලවෙනකොට අත්තක එල්ලුණා. අතු කොලයක් කැඩුණා. ඇවැද්දසීමෙන් සංසිඳව ගන්න පුළුවන්කම ලැබුණා. එහෙත් එය පසු අවස්ථාවකත් මතකයට නැගිලා පසුතැවීමක් වුණා. එයින් අත්හැරුණු ජීවිතය
සෑහෙන කාලයක් මනුෂ්‍ය ජීවිතයක් ලබන්න බැරුව දුක් විඳා. මෙන්න මේ ආදී වශයෙන් දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් පෙන්වුම් කළා. මේ හඬ ඇහෙන හැම වෙලාවකම මනුෂ්‍යයන් වූ ඔබ අප හැම කෙනෙකුටම තමන් ලද මනුෂ්‍ය ජීවිතයේ උතුම්කම වටහා ගැනීම අවශ්‍යයි. සම්‍යක් දෘෂ්ටිකව දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන එක වරදක් නෙමෙයි. එහෙ සසර දීර්ඝ කරගන්න නෙමෙයි. එහෙම නැත්නම් ඔබේ හිතට ගැටලුවක් මතුවෙනක පැත්තකින් ඇහෙනකොට පින් සිද්ධ කරන්න එපා, සසර දීර්ඝ වෙනවා, දෙවියන් බ්‍රහ්මයක් වෙන්න ඕනේ නැහැ කියන එක. මේ ජීවිතයේම සියලු දෙනාම සියලු කෙලෙසුන් ප්‍රහාණය කරනවා නම් ස්ථිරතාවයක් තියෙන නම් ගැටලුවක් නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේ දවස සිද්ධ වුණෙත් නැහැ. මොනතරම් කෙටි පිරිසක්ද ජනගහණයත් එක්ක භාග්‍යවතුන් වහන්සේ හමු වුණු පිරිසත් එක්ක බැලුවම සුළු පිරිසක් තමයි ඒමකටපත් වුණේ. අප්‍රමාණ පිරිස් බුදු ඇසට ලක් වුණා. යම් විටක සම්මුඛී භාවා වුණේ නැහැ. ඉදිරියට මුණ ගැහුනේ නැහැ කායිකව. හැබැයි බුදු ඇසට නැනසට මතු වුණා. හැබැයි වැඩි පිරිසක් භාග්‍යවතුන් වහන්සේ දුටුවා. ඔවුන් අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දියුණු කරගෙන තිබුණේ නැහැ. ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා. ඒ නිසා ඔවුන්ට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තරම් අවස්ථාව සකස් වෙලා තිබුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ජීවන්ත පුතුණෝනි සම්මා සම්බුද්ධත්වයේ ලැබින් අනතුරුව කාටද මේ පළමුවෙන් දේශනා කරන්නේ යයි විමසා බැලූ බව මනසින් පැහැදිලි. අනේ ඒ නිසායි දැන් අප මේ පින් සිද්ධ කරන්නේ දිව්‍ය ලෝක යන්නවත් බ්‍රහ්ම ලෝක යන ධ්‍යාන උපදවාගෙන බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා කල්ප ගණන් සැප විඳින්න කියන තැන නෙමෙයි. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින සිදු කිරීම සැප පිණිසයි. ඒ සැප කුමක්ද අපි අරමුණු කරන්නේ? නිබ්බානම් පරමං සුඛං උතුම්ම සැපත නිවනට අරමුණු කරනවා. පින නොවෙන්න ඔබයි මමයි අද මනුස්ස ලෝකේ නොසිටින්න ඉඩ තිබුණා. ඒ නිසා ඉනිමකට පැත්තට දානවා වගේ බැහැර කරන්න බෑ පිනේ තියෙන වටිනාකම. පින අවශ්‍යයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මා පුඤ්ඤානම් බහිත්ත පිනට බය වෙන්න එපා. පින ඔබ උපකාර කරගන්න. හැබැයි උපකාර කරගන්න කුමක් වෙනුවෙන්ද? ඒ තමයි ලෞකික ලෝකෝත්තර සැප පිණිස. මේ ලෞකික ජීවිතෙත් යහපතක් අවශ්‍යයි. කකුල් දෙක නොලැබුණොත්, අත් දෙක නොලැබුණොත්, ඇස් නොපෙනුනොත්, කන් නොඇසුනොත් කොහොමද මේ ධර්මයට නතු වෙන්නේ? ඒ නිසා පිනෙන් ඒ ටික සකස් කරගෙන පින පමණක් නෙමෙයි උත්සාහය, අදිෂ්ඨානය, ධෛර්යය, වීරිය, ප්‍රඥාව, සත්පුරුෂ ආශ්‍රය මේවත් අවශ්‍යයි. හැබැයි පින බලවත්. එය මතු කරගෙන කුසල් මාර්ගයේ ඔස්සේ අප සම්මා දිට්ඨිය මතු කරගෙන සම්මා ප්‍රඥාවෙන් නිවනම අරමුණු කරන්න චතුරාර්ය සත්‍ය ධර්ම මාර්ගයට ලං වෙන්න ඕනේ. ඒ තමයි අප විසින් සිදු කරන්න ඕනේ. ඒ නිසා මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කරා. අන්න එතන සමාදපේසි පිහිටෙව්ව කිව්වේ ඒකයි. ඊළඟට උනන්දු කෙරෙව්වා. හැම මොහොතක් පාසාම දැන් අපි අද මාතෘකාවන පේන පින්දුපම සූත්‍රයේ ඇසුරු කරගන්නේ ඒ වෙනුවෙන්. හැම මොහොතක් පාසාම අපිට ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙගෙන යනවා. චිත්තක්ෂණයක් පාසා එතන හැඳින්වුවේ ෂණ භංගුරත්වය කියලා. එතකොට හැම මොහොතක් පාසාම ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙලා යනවා. අන්න ඒ බව නුවණින් දැකලා වහවහ කිප්පං වායාම ඉක්මනින්ම වහවහ මේ වෙනුවෙන් ව්‍යායාම කරන්න. ඒ ව්‍යායාමයේ කියන එක අර සතර සම්මා ප්‍රධාන වීරෙන් මතු කරගන්න ඕනේ. නූපන්න කුසල් නූපදවන්න, උපන්න කුසල් බැහැර කරන්න, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් වැඩි දියුණු කරන්න. කැමැත්තක් ඇති කරගෙන ඒ වෙනුවෙන් ව්‍යායාම කරමින් ඒ වගේම වීරය පටන් අරගෙන සිත ඔසවල තබන්න තරම්. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති. මේ දේශනාම අපි කීපවතාවක් සඳහන් කළ ඔබ උනන්දු කරන්න ඕනේ නිසා. ඒ මාර්ගයේ ඔස්සේ උනන්දු වෙන්න ඕනේ. සම්පහන්සේසි. මෙන්න මේ අදහසයි මම බලාපොරොත්තුනේ ප්‍රහර්ෂයක් ලැබෙන්න ඕනේ පුතේ. ඒක තමයි නිවන අරමුණු කරගෙන ගත කරන හැම මොහොතක් පාසාම ධර්මානුකූල සතුටකින් ධර්මානුකූල සතුට එන්න ඕනේ සම්මා ප්‍රඥාව ඇසුරු කරගෙන ඔබට වැටහෙන විදියට සඳහන් කළොත් හදවතින්ම. තුන් හිතෙන් මෙන්න ඕනේ. හදවතින් මෙන්න ඕනේ. කවුරුවක් රවට්ටලා නෙමෙයි, හිත යටපත් කරගෙන නෙමෙයි, తాවකාලික සතුටක් නෙමෙයි, පස්සේ දැන් මෙහෙම ඉඳලා පස්සේ හදා ගන්නවා කියන එවැනි අදහසකින් නෙමෙයි, අවබෝධයෙන්ම ඒ සන්තුෂ්ටිය ධර්මානුකූල ජීවිතයක් ඔස්සේ ලැබීම අවශ්‍යයි. ඔබ මේ මොහොතේ සතුටු වෙන්නේ නැතුව ඊළඟ අවස්ථාවට කොහොමද පියවර තබන්නේ?
මේ මොහොතේ ඔබ වගා කරන දේ තමයි ඊළඟ මොහොතට ඔබ ඵලය ලබන්නේ. මේ මොහොතේ ඔබ සිහිය පිහිටවන ආකාරය අනුව තමයි ඔබ ඊළඟ අවස්ථාවට සිතුවිලි වලට අවස්ථාව සලසලා දෙන්නේ. දැන් ගැඹුරු ධර්මයේ පැහැදිලි කරනවා සිතුවිලි හටගත්ත වගේම එහි ඉතුරුවක් නැතුවම අවසන් වෙනවා. හැබැයි ඒ අවසන් වෙච්චි නැති වෙච්චි සිත ඇසුරු කරගෙන තමයි ඊළඟ අවස්ථාව හදලා දෙන්නේ. අපි දැන් එතන ශක්තිමත් කරගන්න ඕනේ ඉතුරු නැතුව අයින් වුණා නම් අවසන් වුණා නම් අපි ඒකත් එක්ක මං ඉස්සරහට යන්න ඕනේ නෑ අකුසලයක් නෑ. හැබැයි කුසල් මාර්ගයේදී අලෝභ අදෝස අමෝහ සිතුවිලි සමගයි මේක අවසන් වුණේ. ඒක ඇසුරු කරගෙන ඒලිසින් පවත්ව ගන්නවා කියන එක සිතේ පවත්වන්න ඕනේ. අත්තරින් නැතු අත්තන්නේ කිව්වේ හිතෙන් කෙලෙස් අත්තරින්න ඕනේ. කුසල් මාර්ගයේ තුල ප්‍රඥප්තිය පනව ගන්නවා මේ මාර්ගයේම මම ගමන් කරනවා කියලා. ඒ අවසන් වුණු හට අරගෙන නතර වුණ උද්‍යාවය දැකලා ඒ ඇසුරු කරගෙන කුසල් සිත දිගට පවත්වනවා කියන හැඟීම පවතින්න ඕන. දැන් එතෙන්දී සාස්වත දිෂ්ටියක් එන්න ඉඩ තියෙනවා දිගින් දිගට යමක් අරගෙන යනවද කියන. ඒ අදහස නෙමෙයි. අත්තරිනවා කියන ලෝභ දෝෂ මෝහාදී අකුසල ධර්ම බැහැර කරනවා අන්න ඒ සිත පවත්වා ගැනීම තමයි ප්‍රඥාත්තියෙන් පැනෙවි ඉදිරියට ගමන් කරනවා කියන අදහස. සම්පහන්සේසි කියන්නේ අන්න ඒ ධර්මානුකූල ලබන ප්‍රීතිය ඔබට අවශ්‍යයි. භාග්‍යවතුන් වහන්සේ දිනක් සීතල හිමිදිරි පාන්දර ගසක් යට වැඩ ඉන්නවා. එය භාග්‍යවතුන් වහන්සේ පසු කරගෙන යන පැමුණුණු සුදු අස්සයන් යෙදුව කරත් එක හිටපු රාජකුමාරයෙක් මේ බව දැකලා බැහැලා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ඇවිදිලා අහනවා. අහන්නේ නැත්තේ හොඳින් නෙමෙයි. කරදරයක් කරන්න නෙමෙයි. හැබැයි හිතේ තිබුණ වෙන අදහසක්. ඊයේ රාත්‍රියේ සුවසේ ගත කළාද? ඇයි එහෙම ඇහුවේ? ඒ පුතේ එහෙම අහන්නේ නැත්තේ? මොකද මේ හිම කැට වැටෙන සීතල ශරීරයේ කිලිපොලා යන තරමට සීතල පිනි හා වායුව සුළඟ හමා යන හිමිදිරියක කිසිදු හවුහරණක් නැතුව ගසක් යට වැඩ සිටින මේ රාජකුමාරය හිතපු විදියට මේ ශ්‍රමණයන් වහන්සේ හිස බූගාලා යන්තම් මේ චීවරය වස්ත්‍රය පුරවගෙන කොහොමද මේ ඉන්නේ? එයයි මේ ඇහුවේ. සුවසේ ගත කළාද? භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර කුමක් වෙන්නේ නැද්ද? ඔබ හිතන්න කුමක් වෙන්නේ නැද්ද පිළිතුර? ඔබෙන් ඇහුවනම් මොකද්ද වෙන්නේ? උත්තරේ මොකක් වෙයිද? කරගන්න දෙයක් නැතිකමට මොනව කරන්න දින්න හිටින තැනක් නැත්තම් එහෙම නැත්තම් මේ කතාව ඔබේ කතාව වෙන්න එපා. ගෙදරින් එලවල දැම්මන මට ඉන්න හිටින තැනක් නැත්නම් යන්නේ එන තැනක් නැත්තම් මට හමු වෙච්ච තැන තමයි මෙතන මම මේ නතර වෙලා හිටියේ. එහෙම නැත්තම් සමහර කෙනෙක් හිතන්න පුළුවන්. සැපයි කියලා රත්තරන් ඇඳවල හිටියත් මොනතරම් පහසුකම් තියෙන ගෙදරක හිටියත් මාලිගාවක් වගේ හිතට සැනසෙල්ලක් නැතිනම් සැනසෙල්ල හොයාගෙන ආව මම. නිදහස හොයාගෙන ආවා. දුක් කරදර බාධක ඉවස ගන්න බැරි වුණාම මිනිස්සෝ ඒ තැන් වලින් බැහැරවල යනවා. රාජභෝජනේ තුනත් එපා කියලා යනවා. මට මොකක්වත් එපා කියලා නිදහස හොයාගෙන යනවා. අන්න එවැනි සැනසෙල්ලක් හොයාගෙන ඇවිදිලා මම මේ ගහක් යට ඉන්නවා කියන කතාව කියන්න ඉඩ තියෙනවා. ඒ කතාව නෙමෙයි. මම ඔබට සඳහන් කළ හිතන්නේ යමක්. ලෞකික ජීවිතයේ වරද්දාගන්නේ නැතුව හිතන්නේ යමක් මේ සඳහන් කළේ. භාග්‍යවතුන් වහන්සේගෙන් රාජකුමාරයා ඇහුවේ ඔය වගේ අදහසක් හිතේ තියාගෙන වෙන්නට පුළුවන්. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වුණේ මොකද්ද? මම අතීතය ගැන හිතලා ශෝක වෙන්නේ නැහැ. අතීතං නානුසෝචෙන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. අතීතය ගැන දුක් හිතලා දුක් වෙන්නෙත් නැහැ. අනාගතය ගැන හිතලා අමුතුවෙන් කනගාටු වෙන දුක් වෙන්න අල්ලගන්න හිතෙන් උපාදානට යමක් නැහැ. වර්තමානයේ නිදහස් වුණු අත්හල හිතින් ජීවිතය පාත්වන ඒ නිසා මගේ වර්ණයත් පහදිනවා. සීතල උදෑසන උනත් කිසිදු ගැටලුවක් නැතුව හිතටත් කයටත් පීඩාවක් ඇති කරගන්න නැතුව ඇති වෙන්නේ නැතුව සුවසේ මා වැඩ සිටිනවා. මේ ලෝකයේ සුවසේ රාත්‍රිය ගත කළ අය අතර මමද එක් අයෙක් වෙමි. ඇයි මමද එක් අයෙක් වෙමි කියලා කිව්වේ? තවත් රහතුන් වහන්සේලා වැඩ හිටින නිසා. සම්මා සම්බුදුරජාන් වහන්සේ එපමණයි. නමුත් උන්වහන්සේ වගේම ඥානයන්ගෙන් විශිෂ්ට සම්මා සම්බුද්ධත්වය හැබැයි කෙලෙස් දුරු කළ සසරින් එතර වීමෙන් සමානයි. නැවත ඉපදීම වෙන්නේ නැහැ. දුකින් නිදහස් වෙලා රහතුන් වහන්සේත්. ඒ නිසා මමද එක් අයෙක් වෙමි. දැන් ඒ තමයි සම්පහන්සේස. ප්‍රහර්ෂයක් ලබන හැටි. සැනසෙල්ල ලබන හැටි. අපි ලබන සන්තුෂ්ටිය ලෝභය, දේශය, මෝහය ඇසුරු කරගෙන తాවකාලික හෝ සුවයක් නොව
හැබෑවටම අත්හල ඇලීම් ගැටීම් මුලාවෙන් බැහැර වුණු අත්හල අන්න ඒ සන්තුෂ්ටිය තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වුම් කළේ සම්පහන්සේසි. ඒ ප්‍රහර්ෂය තමයි ඒ සැනසෙල්ල තමයි ධර්මයෙන් අපි ලබන්න ඕන. අපි උත්සාහ කරන්නේ ඔබව අන්න ඒ ප්‍රහර්ෂය ධර්මය තුලින් ඔබට මේ මොහොතේ මේ ජීවිතේම ලබලා දීලා ඔබට ඊළඟට ස්පර්ශ වෙන යන ගමනේ අරමුණක් තිබෙනවා. නිබ්බාන පච්චයෝ හෝතු. නිවනම ප්‍රත්‍යක්ෂ වේවා කියන අදහස ප්‍රාර්ථනාව පමණක් නෙමෙයි. ඒ මගට බැසගත් පිළිපන් ශ්‍රාවකයෙක් හැටියට මාර්ගය පෙන්වලා දෙන්න. එහෙම නැත්නම් ලෞකික ජීවිතේ බොහෝ පිරිසක් ආශ්‍රය කරනකොට ලබන අත්දැකීම් තමයි ඒ නිවන් මගට අහගෙන සාකච්ඡාවෙන් ඒ වෙනුවෙන් කටයුතු කරනවා. හැබැයි ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සහ කැමැති අරමුණු වල තදින්ම ඇලිලා ගැටිලා ඊළඟ මොහොත අමතකයි මේකේ ප්‍රතිවිපාකයේ කුමක් වෙයිද අපි නිසි අවබෝධයෙන් තොරවම මේ මොහොත තුල හිත පැවැත්වුවොත් සංස්කාර ලෝකයක් තුල හට අරගෙන බිඳී නැතිව යනකොට අපි ඊළඟ අවස්ථාවට කොහොමද මුහුණ දෙන්නේ කියන තැන අමතකයි. අනේ නිසා తాවකාලිකව සල්පයක් ලද සතුට ඊළඟ මොහොතේ බොහෝමයක් දුක් වේදනාවන්ටපත් කරගෙන නැවතත් ධර්මයට නැගී හිටින්න බැරි තරමට ඔවුන් මනසින් වැටෙනවා. ඔවුන් ජීවිතය අවුල් කරගන්න තත්යකටපත් වෙනවා. එහි ප්‍රතිවිපාක තමයි පින්වත්නි වර්තමාන කාලේ තුනුරුවන් වෙතින් සමහර ඇත්තෝ බැහැර වෙන්නේ. ධර්මයේ කියා දෙන ඇත්තෝ ධර්මයට නතුණා කියලා පෙනෙන අය සම්මුතිය තුල යම් යම් අරමුණු ඉදිරියේ බලවත් ලෙස හිත ගැටෙනකොට ඔවුන් ලෞකික ආසාවන් ලෞකික ලාභ ඉදිරියේ ඔවුන් ඒ තුනුරුවන් වෙතින් බැහැර වෙනවා. ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා. මෙන්න මේ නිසයි. මිනිසා ලෞකික වශයෙන් ධර්මානුකූලව නිවන අරමුණු කරගෙන ලබන සැනසෙල්ල අපි අවබෝධ කරගත යුතුමයි. එහෙම නැත්නම් මේ ඔක්කොම නෙමෙයි. නමුත් සමහර තරුණ දරුවෝ සමහර විටක කියන්නේ නැහැ හිතෙන් අහනවා. දුක ගැන වෙන යමක් නැත් අපිට අහන්න. දුක ගැන අපි පිළිගන්නවා. හැබැයි අපිට අහන්නම තියෙන එපමණද? දැන් මේ අහන ප්‍රශ්නය. නිසා අහන ප්‍රශ්න ඔක්කොම හරි කියන එක නෙමෙයි. නමුත් අපි පිහිට වෙන්න ඕනේ වෙන ජීවිතවලටනේ. තථාගත බුදුරජාණන් වහන්සේ වෙතට ආවේ ධර්මය අවබෝධ කරගත්ත අය නෙමෙයිනේ. ජීවිතේ වරද්දගත්තම අය ආවේ. දෙමෝපියන්ට අකීකරු වෙලා තරුණ කාලේ වරද්දගෙන කියන දේ තේරුම් ගන්න බැරුව විවාහය කියන්නේ සමහරට ඉන්ද්‍රියන් පිනවීමක් පමණක් කියලා හිතපු අය. ඒ වගේම හිතින් මවාගත්ත ලෝකයේ හැමදාම තියෙයි කියලා ඒවා පිටුපස දුවගෙන ගිහිල්ලා අමාරුයි වෙච්ච අය. දරුවන් වෙනුවෙන් සතුට කියලා හිතාගෙන ඉඳලා අර එක්තරා දේවතාවේ සඳහන් කළා වගේ නන්දති පුත්තේහි පුත්තිම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සෝචිති පුත්තේහි පුත්තිම වරද්දාගත්තොත් ධර්මයේ ඇසුරු නොකොට කටයුතු කළොත් නුඹලට දරුවෝ වෙන්න නිසා හඬන්න නැහැ වෙන්නේ කියලා. අන්න එහෙම වරද්දාගත්ත අය ධනය මිල මුදල් කියලා හොයාගෙන කියලා ඇහැ කන්න ආදී සතුටු කරන්න අවසානයේ ඒ තුලින් පවතින සන්තුෂ්ටියක් නෙමෙයි තුවාලයක් අහනවා වගේ తాවකාලික සතුටක් කියලා පැලඟැටියා සතුට කියලා ගින්දරට ගිහිල්ලා පිලිස්සලා මැරෙනවා වගේ දුකෙම වේදනාවෙම කාලය ගත කරනවා කියලා මේකේ කෙලවරක් නෑ කියලා වරද්දාගත්ත හඬපු වැළපුණු ලෝකයක අය තමයි භාග්‍යවතුන් වහන්සේ වෙතට ආවේ. ඒ අය හෙව්වේ කුමක්ද? පළවෙනි වතාවේ හෙව්වේ නිවන මඟ නෙමෙයි. උන්ට අවබෝධයක් තිබුණේ නෑ. සැනසෙල්ල හෙව්වේ. සැනසෙල්ල හෙව්වේ මට පිහිට වෙන්න කියලා. මට පිහිට වෙන්න ස්වාමීනි, ඇයි මම දුක් වෙන්නේ? මේ ලෝකේ කවුරුවක් නැද්ද මට පිහිට වෙන්න කියලා. අද සමහරව අහනවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් මට පිහිට වෙයි කියලා. අර කියාගන්න දෙයක් බැරි වුණාම ඒ ගැන හිතන්නේ. ඉතින් මේ ටික හරියට අවබෝධ කරගන්න බැරි වුණාම පුතේ ලෙඩ වෙන එක. ආතතිය, දුම්නස, ඩයබටික්, කොලෙස්ටරෝල් විතරක් නෙමෙයි. උස්ම ගන්න බැරුව හදවත් රෝග කියලා මිය දෙන්නෙත් මිනිස්සු මේ ලෞකික ජීවිතය පාත් ගන්න දැනගත්තේ නැතුණාම. ඒ නිසා ධර්මය ඇසුරු කරගන්න ලෞකික ජීවිතය පවත්වන හැබැයි අපිට අරමුණක් තියෙනවා. ඒ තමයි නිවන. පළවෙනි අරමුණ වෙන්න ඕනේ පුතේ සතර අපායන් ගැලවෙන එක. පළවෙනි දේ සතර අපායන් ගැලවෙන. එතන වහ ගන්න ඕනේ. ඒක නැතුව මුකුත් කරන්න බෑ. රැකියාවක් ලබන්න ඉස්සෙල් ඉගෙන ගන්න. ජීවිතයේ යහපත් වූ සත්පුරුෂ මිනිසෙකුට ජීවත් වෙන්න නිසි අධ්‍යාපනයක් ලබන්න. ඒ ටික ඉස්සෙල්ල කරගන්න. සතර අපාය වහ ගන්න. වහ ගන්න සත්කාය දිට්ඨිය ආදී. අක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස බැහැර කරගෙන සෝතාපන්න වෙන තැනට එන්න ඕනේ. ඒකත් අමාරු කියලා හිතෙනවා. හිතන්න එපා මාර්ගයට බැස ගන්න ඕනේ. යමුත් පසුබිමින් තිබෙන්න ඕනේ හිතේ අඩුම තරමේ චුල්ල හේවත් චූල සෝතාපන්න තැනකවත්. ඒකට අපි ගන්න පුළුවන් පොතුජ්ජන පොතුජ්ජනෝ පෘථග්ජන කියන වචනෙන් කල්යාණ පොතුජ්ජන.
මගට බැසගත් පෘථග්ජනය හඳුන්වන්නේ කල්යාණ පෘථග්ජන කියලා. නැත්නම් පෘථග්ජන කියන වචනේදී ඔක්කොම එක ගොඩේ ඉන්නවා. හැඟීම් තියෙනවා, ඇටලේ මස්නහර තියෙනවා, වරදවල් වෙන්න පුළුවන්. ඔය ඔක්කොම ඔලුවට ගත්තට පස්සේ නිවන් මගෙන් බැහැර වෙනවා. නිවන් මගෙන් නෙමෙයි මිනිස්කමනුත් බැහැර වෙන්න පුළුවන්. නෑ. කල්යාණ පෘථග්ජන. චූල සෝතාපන්න. ඒ නිසා ධර්ම මාර්ගයට බැසගත්ත, තවම මාර්ගඵලාභෝධයට පත් නොවුනත් අමතස්ස ద్వාරා අමා දොර ළඟට එන තෙක් මේ මාර්ගය තුළ බැසගත්ත අය කියන හැඟීමෙන් හිත පාත්තනවා. අන්න එතනින් පටන් ගත්තොත් ලෞකික වශයෙන් දුගතිය දොරට වහගෙන නියත සම්බෝධි පරායන අනිවාර්යයෙන්ම නිවන සම්බෝධිය අරමුණු කරගෙන මාර්ගය හදාගත්තොත් ඊළඟට සම්‍යක් දෘෂ්ටික ඔස්සේ මාර්ගඵලාභෝධයේ නිවනම අරමුණු කරන ස්වභාවයටපත් වෙන්න පුළුවන්. යම් විටක බැරි වුණොත් දුගතිය වැහෙන තත්ත්වයට මාර්ගඵලාභෝධයට පත් වෙලා නොහිටියත් අර කල්යාණ පෝතුජන ස්වභාවය නිසා මහානාම ශාක්‍යයන්ට දේශනා කළා වගේ ගසක් හැරී තිබෙන්නේ ජලාශයකට නම් වැඩි අවස්ථාවක් තියෙන සුළඟකදී යම් අවස්ථාවකදී ජලාශයේ පැත්තට හැරෙන්න වැටෙන්න. ඒ වගේ හිත සුගතියට යොමු වෙනවා. ගිතෙල් කලයක් තෙල් කලයක් මැටි කලයක තියෙන්නේ බිඳලා දැම්මොත් මැටි කැබලි තියට යනවා ගිතෙල් තෙල් උඩ පාවෙනවා. වඩාසේ මනසේ පුරුදු කරන ලද හිත උඩට එනවා උද්දංගාමී හෝති විශේෂගාමී. ඒ නිසා උඩට එනවා විශේෂයකටපත් වෙන විශේෂයක් කිය මිනිසෙක් වුණත් ගුණැති නැනැති පිනැති සත්පුරුෂ ශාස්ත්‍රයේ මුණ ගැහෙන දෙමෝපියන්ගේ පටන් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන සම්මා ප්‍රඥාවෙන් පිරිපුන් මිනිසෙක් වෙන්න පුළුවන්. දෙවියෙක් වුණත් මහේසාක්‍ය දෙවියෙක් වෙන්න පුළුවන්, සම්‍යක් දෘෂ්ටික වෙන්න පුළුවන්. මෙන්න මේ ලෞකික ජීවිතය සුවපත් කරමින් නිවන අරමුණු කරන්න ඒත් කල්දාන නෙමෙයි නිවන. මේ ජීවිතේම නිවන අරමුණු කරන්න තමයි මේ සාකච්ඡාවෙන් සුපසංජීවිතය මේ උතුම් සදහම් සාකච්ඡාවෙන් බලාපොරොත්තු. මේ තුල සතිය තියෙනවා. මේ තුල සම්මා වායාමයේ තියෙනවා. මේ තුල සම්මා ප්‍රඥාම තියෙනවා. ආරෂ්ඨාංග මාර්ගය හෝ දස අංගයකින් යුක්ත මාර්ගය. සමාධි භාවනා සූත්‍රයේ 10ක් දක්වනවා. විමුක්ති ඥාන දර්ශනත් එක්ක ආරෂ්ඨාංග මාර්ගයේ 10ක් වෙනවා. එතකොට ආරෂ්ඨාංග මාර්ගය තුල තියෙන දස අංගික නිවන අරමුණු කරන මාර්ගය මේ තුල තියෙනවා. සතර හතිපට්ඨානයේ තියෙනවා. හැබැයි සිහියෙන් යුක්තව ඔබට ඒ දේ විසඳා ගන්න තරම් මාර්ගයට යොමු කර ගන්න තරම් අවස්ථාව සකසා ගන්නවා. දැන් අපි දේශනාවේ අද අපි එතෙන්ට එමු. ඔබට මේ පසුබිම සකස් කොට දුන්නේ. අප හැමදාම සාකච්ඡා පාත්තන්නේ එකම පිරිසකට නෙමෙයි. ඒ නිසා තමයි පසුබිමට ඔබව ආරාධනා කොට රැගෙන එන්න වෙන්නේ. ඒ වගේම මේ ශ්‍රවණය කරන්නෙත් එකම පිරිසකුත් නොවෙන්න පුළුවන්. වෙන්නත් පුළුවන්. නමුත් අලුත් පිරිසක් එකතු වුණොත් ඒ අයටත් අපිට වෙනවා හැමදාම පසුබිම පිළිබඳව මතක් කරලා තමයි මේ ධර්ම පෙන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි පසුබිම පිළිබඳව ඔබව දැන් රැගෙන ආවේ කොහොමද ධර්මයෙන් ලබන ප්‍රහර්ෂය සැනසෙල්ල ලබන්නේ කියන ඒ අදහසයි. සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ පුප්ප වර්ගයට අයත් පේන පින්ඩූපම සූත්‍ර දේශනාව අපි අසුරු කරගන්නවා. ඔබ බොහෝ පිරිසක් අහලා තියෙනවා. ඇහි මේ ගැටලුවක් නැහැ. එය පින්වත්නි අභිඤ්ඤය දැනගෙන පරිඤ්ඤය මනාකොට අවබෝධ කරගෙන පරික්ඛාය ප්‍රහාණය පිණිස ඒ වගේම භාවනාවෙන් පුරුදු කිරීම පිණිස ඔබ ඒ මාර්ගය සකසා ගන්නවා. දැන් පේන පින්ඩූපම සූත්‍රයේ සාරාංශ කොට දැක්වුවොත් ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ඛන ධර්මයට යටත් කොට දකින්න. ඔබ දැකලා තියෙනවද? දැකලා තියෙනනම් පළවෙනි පියවරේදී මේ වන විට සෝතාපන්න වෙලා තිබෙන්න ඕනේ. හැබැයි විදියට අවබෝධයට අරගෙන තිබෙන්න. එහෙම නැත්තම් තවදුරටත් අපි මේක උර ගන්න ඕනේ. තවදුරටත් උර ගන්න. මොකද උර ගන්නවා කියන්නේ මම හිතන වචනේ නිවැරදි. දැලිපිහි අහලා තියෙනවද දැලිපිහ මදිනවා කියන එක? ගලේ තෙල් ගාලා නැවත සමහර ප්‍රයෝජනෙට ගන්න කැතිපිහි ආදියත් ওই විදියට ඒ කාලේ මදිනව මුවහත් කරනවා. අපේ හිත මුවහත් කරන්න ඕනේ. මේක තමයි භාවිත බහුලීකත කියලා. නැවත මුවහත් කරන්න නැත්නම් කෙලස් කපන්න බැරි වෙනවා. ගලවන්න බැරි වෙනවා. මොට වෙනවා මේ නුවණ. තික්ඛේන්ද්‍රිය කරන්න නම් විදර්ශනාවේ උගන්වන සියුම් ලෙස අරමුණු වල හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වීම හේතුන්ගේ විසිරියාමෙන් නැතිවීම ශුන්්‍යත භාවය දැකලා අනිමිත්ත නිමිති ගන්නෑ අපනිහිත කෙලෙස් වලින් බැඳෙන්නේ ශුන්්‍යත ලෝභාදී කෙලෙසුන් වලට අවස්ථාවක් නැහැ මේ ශුන්්‍යතයි දැන් අපි පේන පින්ඩූපන් සූත්‍ර දේශනාවේ මතු කොට දක්වනවා අන්න ඒ ත්‍රිවිධ විමෝක්ෂයේ හැටියට නිවන අරමුණු කරනකොට වැටහෙන්න ඕනේ ඉතින් තීක්ෂණ සියුම් නුවණ
සකස් වෙන්න නැවත නැවත මොට වෙනවනම් ලෝභය නිසා මොට වෙනවා. කපන්න අර ආයුධය ප්‍රයෝජනට ගන්න ආයුධය යහපත් වූ වැඩකට ගන්න ආයුධය මම එහෙම සඳහන් කරන අපරුකම් වලට පාවිච්චි කරන නිසා මේවා යහපත් වූ දෙයකට ප්‍රයෝජනට ගන්න ආයුධය පාවිච්චි කරනකොට මොට වෙනවා. එතකොට කැපෙන්නේ නැතුව ඇරෙනවා. ප්‍රයෝජනයක් නැතුව යනවා. ඇලෙන නිසා, බැඳෙන නිසා, ගැටෙන නිසා, ලෝභ දෝෂ මෝහ නිසා මේ ඥානය මොට වෙලා යනවා. නොදැනුවත්වම වැඩිපුර ඇලෙනවා, දැනෙනවා, අවබෝධ කරගන්න බෑ. නොදැනුවත්වම ඇලීගෙන ගිහිල්ලා රිදෙනකම්ම දන්නේ නැහැ මට මොකද උනේ කියලා. කොහොමද රිදුනේ? කැමැත්තෙන් අල්ලගත්තා, ලෝභයෙන්. හැබැයි සංස්කාර වෙනස් වෙලා යනකොට, ගැලවෙනකොට හිත කැමති නැහැ, පුරුදු නැහැ බාර ගන්න ශෝක පරිදේ දුක් දුන්නස්. කැමති දේවල් ඉටු කරගන්න බැරි වෙනකොට පස්පව් වලට එනවා. අකමැති පටිගය, ක්‍රෝධය ඒව සකස් වෙන. මේ ඔක්කොම මුලාව. මෙන්න මේ නිසා තමයි ඔය අසකනාදී ඉන්ද්‍රියන් හසුරු කරනකොට මොට වෙනවා කිව්වේ මේ ලෝභ දෝෂ මොහ කෙලෙස් නිසා. නැවත නැවත මේක සිත දියුණු කරන්න ඕනේ, භාවිත බහුලීගත කරන්න අවශ්‍යයි. ඒක තමයි අර මොට වෙන්න ලෝභ දෝෂ මොහ වලින් නැවත නැවත විදර්ශනාවෙන් ඒක දියුණු කරන්න ඕනේ. එතකොට තමයි වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නගරයේ ගංගා නදිය අසබඩ වැඩ සිටින පුතේ භික්ෂුන් වහන්සේලා සමග. එහෙමයි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි, මහා කරුණිකයි. හැම අවස්ථාවකම භාග්‍යවතුන් වහන්සේ අරමුණු ගන්නේ ලෝකෝත්තර ධම මුල් කරගෙන. ලෞකික ධම පෙන්නලා දෙනවා ඒ අය ලෝකෝත්තර ධමයට ඇසුරු කරගන්න, ඉලක්ක කරගන්න අවස්ථාවේ. එහෙම නැත්තම් ඉලක්ක කරන්නේ ලෝකෝත්තර ධම මත කොට දක්වන්නේ. උන්වහන්සේට පෙනෙනවා ඒ අයෝධ්‍යා නගරයේ ගංගා නදියේ අසබඩ වැඩ හිටින්නේ. ඒ අසබඩ වැඩ ඉන්නකොට පෙන පිඬු හට අර ගන්නවා. මහණෙනි අර පෙන පිඬු පේනවද? දකින්නවා. මහණෙනි කිව්වට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසටමයි මේ ආරාධනා කරන්නේ. දැන් ඔබටත් ගංගාවක්, පෙන පිඬු, දැන් මතුවෙල චිත්ත රූපයක් මැවෙන්න ඕනේ. ධර්මය අහගෙන ඉන්නකොට. පෙන පිඬු මතුවෙනවා. පෙන පිඬු මතුවෙනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඇස් ඇති චක්කුමා පුරිසෝ පස්සතෝ. දැන් ඇස් ඇති පුරුෂය ඇස් තියෙනවා. ඇස් තියෙන හැම කෙනෙක්ම දහම් මැස නැති වෙන්න පුළුවන්. ඇස් තිබුණට පේන්න, හැබැයි විචක්ෂණය නුවණස නැති වෙන්න පුළුවන්. එහෙමනේ. සමහරුන්ගේ ඇස් වැහිලා තියෙන්නේ කාඩ්බෝඩ් එකකින් වෙන දෙයකින් නෙමෙයි ඇස් වැහිලා තියෙන්නේ. මොහොගෙන්ද පුතේ වැහෙන්නේ? රාගයෙන්. දේශේ, මෝහයෙන්, තරහෙන්, වෛරයෙන් වැහිලා තියෙන්නේ. එතකොට ඒ අයට පේනවා. වැරදිලා පේන්නේ. පාට කණ්ණාඩියෙන් වගේ. මොකද රාගයෙන් බැලුවොත් රාගයෙන් පේනවා, තරහෙන් බැලුවොත් තරහෙන් පේනවා, මෝහයෙන් බැලුවොත් මෝහයෙන්. ඇස් වැහිලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි ඇස් ඇති පුරුෂයෙක් කිව්වේ යම් වූද නුවණැතිව බලන්න පුළුවන් පුරුෂයෙක් මෙතන. නිකම්ම දකින්න විතරක් නෙමෙයි. නැත්තම් පොඩි දරුවටත් ඒක පේනවා. එවැනි පුරුෂයෙක් දකිනකොට මෙහි ඇති මොකද දකින්නේ? මෙහි ඇති හිස් භාවය දකිනවා. ඒ වගේම බොල් ස්වභාවය දකිනවා. අසාර භාවය මනවින් අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගෙන මෙය හිස් යමක්ය, බොල් සම යමක්ය, අසාර යමක්ක, මේ පෙන පිළිවේ සාර යමක් නෑ කියලා අවබෝධ කරගන්නවා. සාමාන්‍ය මිනිස්සු පෙන පිළි කොච්චර දැකලා තියෙනවද? පොඩි දරුවන්ට නම් අර සෙල්ලම් කරන්න පෙන පිළි යවනවා. සෙල්ලම් කරන්න. දරුවෝ වැඩිහිටියෝ සෙල්ලම් කරන්නේ නැතුණාට පෙන පිළි ජීවිතේ කොච්චර දැකලා තියෙනවද? හැබැයි හිස් බව අවබෝධ කරගත්තද? ගොඩක් දකින රූප මතු පිටින් පෙනුම, ඇඳුම, පැළඳුම ඒ මිනිස්යාගේ දක්වන අපි සාමාන්‍යයෙන් හඳුන්වන ස්කන්ධ පංචකේ රූපස්කන්ධය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් සකස් වුණු, එතන උපාදාය රූප 24ක් උපකාර වෙනවා. ඒ ධාතු හතරෙන් සකස් වුණු මේ රූපය බාහිර මතු පිටින් දැකලා ඒ වෙනුවෙන් රාගය, ලෝභය, කාමයේ රති ඇති කරගන්නයි, ඇති කරගත්ත ඇත්තෝ ඇති කරගෙන වෙනසුණු අය, ඇති කරගෙන දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතේ නහගන්න හදන අය, නහගත්ත අය, අනිත් අයගේ ජීවිත නැති කරපු අය සතර පායට වැටිච්ච අය. රූපේ හරියට දකින්න නැති නිසා. ඒ නිසා Taman කැමති රූපයේ මායාවකට හසු වෙලා ඒ බොල් හැටියට දකින්න නැතුව මමයි මගේ ස්ථිරයි සදාකාලිකයි කියලා දුර්ලභ ලැබූ මනුෂ්‍ය ජීවිතේ වටිනාකම දැනෙන්නේ මේ රූපය මම දැකීම නිසා කියලා හිතුවා. එහෙම වෙන්න පුළුවන් නේ? එහෙමයි. සමහරු කියන්නේ.
සංසාරේ පතාගෙන ආපු විදියට උදකද මම හොයපුම රූපෙම තමයි ලැබිලා තියෙන්නේ. දැන් නම් ඉතින් මට මොකක්වත් ඕනේ නැහැ. මේ රූපෙම තමයි. නුවණැති ඇස් ඇති පුරුෂයා කිව්වේ මේකේ තියෙන හිස් බව, බොල් බව, අසාර බව, නිස්සාර තත්ත්වය දකින්න පුළුවන් නිසා සම්මුතියට සීලේ පිහිටලා සත්පුරුෂ මිනිස්සෝ දකින්න එක හොඳයි. බුදු උතුම, රහත් උතුම, පසේ බුදු උතුම. සත්පුරුෂ සම්මල තාත්තලා, ස්වාමියා බිරිඳ, දෙමව්පියෝ දරුවෝ සත්පුරුෂ මිනිස්සයෝ. වර්තමාන නම් කළු සුදු දුඹුරු මොන පාටින් පේන්නේ හිටියත් ප්‍රසන්න ඇඳුමක් අඳින එක හොඳයි. තනි වස්ත්‍රයේ වුණත් එක ඇඳුමක් වුණත් තියෙන්නේ පිරිසිදුව ප්‍රසන්නව ශරීර ආවරණයේ ලැජ්ජා බිය ඇතුව රටේ ලෝක පැවැත්මට සිරිත්තිරිත් අවශ්‍ය යහපත් වූ සිරිත්තිරි ඒ දේවල් එක්ක හමු වෙනකොට දැක්ම හොඳයි සම්මුතිය තුල. ඒත් ප්‍රඥප්තියට එහෙම හමු වුණාට පනව ගත්තට ප්‍රසන්නයි කියලා පරමාර්ථ වශයෙන් අවබෝධිනො අර චක්කුමා පුරිසෝ වගේ. ඇස් තියෙන පුරුෂයා කිව්වේ විචක්ෂණ නුවණින් දකින්න පුළුවන්. මේ රාගයෙන් ඇලෙන්නවත් හිතෙන් දැඩි උපාදානය කරගන්නවත් ගැටෙන්නවත් යමක් මෙතන නැහැ කියන එක. දැන් ලෞකික ජීවිත පවත්වනකොට විවාහයේ දරුවෝ ආදී වශයෙන් පවත්වනවා. නමුත් එය හික්මීමක් තිබෙනවා එතන. ඒ ලෝකේ පැවැත්ම එතන පැවැත්වුවේ. ඒ නිදි බුදු උතුමන් ලෝකෙට පහළ වෙන්නත් දෙමෝපියෝ ඉන්න ඕන, අම්මා කුසෙන් බිහි වෙන්න ඕනේ. එහෙම නැතුව වෙනත් තැනක උගන්වන වගේ බේම පහළ වීමක්, මැවීමක් ගැන සඳහන් වීමක් නැහැනේ. ඒ නිසා ලෝකේ පැවැත්ම එතන තිබෙනවා. එහෙත් එතන තිබෙන්නේ සංවරය, හික්මීමක්. පාපී ධර්මයක් හැටියට මතුවෙන තැනක් නෙමෙයි. හැබැයි අභාවිත හිතක සකස් වෙන දැඩි වූ අතෘප්තිකර රාගයක්, කෙලස් පිනවීමක් නෙමෙයි එතන දැක්වේ. අනේ එයයි මේ අපි ධර්මානුකූලව සියුම්ව දකින්න. එහෙම නැති වුණොත් අර රූපය හිස් බව, බොල් බව, අසාරත්වයේ බැහැර කරලා ඒක මගේ කරගන්නවා. හැබැයි ඇස් ඇති පුරුෂයා විචක්ෂණ නුවණින් ඒක වෙන්නේ නැහැ. දැන් අපි ඊටු කොටස් කාල වේලාවනුව බලමු. ඔබට යම් පැහැදිලි කිරීම සිද්ධ කළ වරද්දාගත්ත තැන්. දැන් අපි කොයිතරම් දැකලා තියෙනවද කිව්වත් රූපත් අපිට ගැටලුවක් නැහැ කිව්වට. ගැටලු නැහැ, ගැටලුව හැදෙනකම්. Tamanට ගැටලුව නැතිනම් මම මගේ කරගෙන ටිකක්වත් සාමාන්‍ය විදියට ඔබ හිතන විදියට මට හොඳයි. ඔබ අනිත්‍යයට උපදෙසුත් දෙනවා. හැබැයි ගැටලුව Tamanගේ වුණාම Tamanට ඒක පාලනය කර ගැනීම, සංසිඳීමක් කරගන්න බැරි වෙනවා. අනේ එය තමයි මේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා තමයි ගැඹුරින් මේ පෙනපිඩුව දකින්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එතන තව දැක්ම ඇති කරගන්න ඕනේ. මේ පෙනපිඩුවර හිස් බොල් නිස්සාරයි. සාරයක් නැහැ, අසාරයි කියලා දැක්ම ඇති කරගන්නවා. අජ්ජත්තික බාහිර ආධ්‍යාත්මික තමා කෙරෙන් දකින්න ඕන, බාහිද්ද බාහිර ආරම්මණයන්ගෙන් දකින්න. මේ වචන දෙක ඊටාම වැදගත්. ධර්ම මාර්ගය තුල ඊටාම හොඳින් අජ්ජත් ආධ්‍යාත්මික වශයෙන් තමා කෙරෙන් දකින්න ඕන. තමාගේ මනසෙන් දකින්න ඕනේ. තමා වෙතින් සියුම්ව දකින්න ඕනේ. විදර්ශනාවෙන් දකින්න ඕනේ. තමාගේ සිතෙන් සිතුවිලි වලින් දකින්න ඕනේ. බාහිද්ද බාහිර ආරම්මණයන්ගෙන් දකින්න. වඩා පහසුයි gederin දකින්න එක. භික්ෂුවක් භික්ෂුණියක් වුණත් සද්දි විහාරිකයන් එක්ව වාසය කරන නැත්තන්ගෙන් දැක ගන්න පුළුවන්. මොකද ඔවුන්ට ඕනෝන්ගේ ඇවතුම් පැවතුම් හුස්ම පවා ඔවුන්ට වඩාත්ම දැනෙන්න පටන් ගන්නවා. දැන් මේ කාලේ පුතේ කොරෝනා රෝගය ඇති වුණොත් ඉස්සෙල්ලම කවුද? සමීප ආශ්‍රය කරපු අයට තමයි බෝවීමේ ප්‍රවණතාවය තියෙන්නේ. ඉතින් ඒක නරක, ඒක සම්මුතිය කියන නරක අදහස් පැත්ත එක විය යුතුනේ. ඉතින් හොඳ පැත්තට බලන්න. හොඳ ටික දකින්න පුළුවන් වුණත් වෙන්නේ සමීපම ආරක්ෂකයන්ගේ. ඔබමනේ කියන්නේ මට නුඹේ ඇහැපිල්ලම් පවා වැටහෙනවා කියලා. මට නුඹේ හුස්ම පවා කියන්න පුළුවන් කියලා ඔබම කියනවා. ගෘහස්ත ජීවිතය තුළ භික්ෂූන්ට දේශනා කළේ කීරෝධකී භූතා අඤ්ඤමඤ්ඤම් පියචක්කුයි සම්පස්සන්තා විහරಂತಿ. කිරි වතුරයි වගේ ඕනෝන් කෙරේ බලමින් ජීවිතය පාත්තන්නේ කියලා. සමග්ගා සම්මෝධමාන අවිවදමාන සමගියෙන් සතුටු සිතින් වාද විවාද නැතුව භික්ෂුණීන්ට ඔබටත් ඒ වගේ. ඔබට හොඳට දැනෙනවා. අජ්ජත් බහිද්ද වශයෙන් මේ රූපය තේරුම් ගන්නවා. හිස් බොල් නිස්සාරයි කියලා. සුකුම ඕලාරික වශයෙන්, සියුම් ඕලාරික වශයෙන්, හීන ප්‍රනීත අඩු වැඩි වශයෙන්, හොඳ නරක වශයෙන්. ඒක ප්‍රඥප්තිය හා පරමාර්ථය තේරුම් ගන්න ඕනේ. ප්‍රඥප්තිය තමයි නිතරම මේ සුකුම, හීන ප්‍රනීත ඕලාරික ගන්න. පනවගත්ත දේවල් අන ලෝකෝත්තර වශයෙන් සියල්ලම ශුන්‍යතයි. කෙලස් හදාගන්න, මම මගේ කරගන්න, සත්පුද්ගල සංඥාව සකස් කරගන්න කිසිවක් මෙහි නැහැ. දැන් මේ ලෝකෝත්තර කතාවත් මෙහි තියෙන එකයි නිවන අරමුණු කරගන්න පින්වත්නි. හැබැයි ධර්මානුකූලව ජීවිතයක සන්තුෂ්ටිය ලෞකිකව ලබන ආකාරයත් ඔබට මතකොට පෙන්වනවා. නැත්නම් ඔබ පැත්තකට වීසි වෙනවා. ඔබ අහගෙන ඉන්න තැන හොඳයි.
මාර්ගයේදී හොඳයි. ලෞකික ජීවිතය පාත්තනකොට දන්නේම නැතුව වෙන පැත්තකට තල්ලු වෙලා ඉන්නේ. අන්න ඒ නිසා තමයි ඔබට මේ පෙන්වලා දෙන්නේ. නිසා අජ්ජත්තික බහිද්ද සුකුමෝලාරික හීන ප්‍රනීත. දූර සන්තික අතීත පච්චුප්පන්න අනාගත. දූර සන්තිකත් හොඳයි. සමීපයේ තියෙන අය දුර සිටින අයයි විදේශයක හිටියත් ඔබට අම්මලාට තාත්තලාට ඔළුවට එනෝනේ. මගේ පුතා දුව කියලා මුණුබුරා මිනිබිරිය කියලා ඈතක හිටියක් දැනෙනෝනේ. ඔබම නේ කියන්නේ ළඟින් ඉන්නවා වගේ දැනෙනවා කියලා. දුර හිටිය කියලා නෑ. ඔබ කියන්නේ මගේ ළඟින් ඉන්නවා වගේ කියලා. මට මේ ළඟින් ඉන්නවා වගේ දැනෙනවා කියලා. එහෙමනේ සත්පුද්ගල සංඥාව හදාගෙන සමහිත කොයිතරම් දුර හිටිය ළඟ ඉන්නවා වගේ සත්පුද්ගල සංඥාවෙන් කෙලෙස් හදාගන්නේ විදිය. ගැඹුරින් දකින්න මේ ලෞකිකව ඔබ සැනසෙන ආකාරය පෙන්වුම් කරන්නේ. ඒ නිසා දුරසන්තික අතීත පච්චුප්පන්න කියන වර්තමාන අනාගත මේ ආදී වශයෙන් ගලපලා මොකක්ද දකින්නේ මේ රූපේ පෙන පිඩුවක් පේන පින්ඩූපමන් රූප. ධර්මයේ රූපේ කියන්නේ මේ ධාතු හතරෙන් සකස් වෙන රූපයෙන් පමණක් නෙමෙයි. රූප 28ක් අභිධර්ම කතාවේ කියනවා. පින්වත්නි සත්පුද්ගල සංඥාව සකස් වෙනවා ඒ සියල්ල අපි කෙලවර රූපෙට ගන්නවා. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. නමුත් ප්‍රධාන වශයෙන් මෙතන අපි ගත්ත මේ ස්කන්ධ පංචකයේ මේ රූපස්කන්ධයම ගත්ත පෙන පිඬුවක් කියන තැන එක කොටසක් ගැඹුරින් දැක ගන්න ඕන නිසා දැන් අපිට පුළුවන්. මොහොතක් හිතන තප්පර 10ක් අරගෙන අජ්ජත් තමා කෙරෙන් බහිද්ද බාහිර වශයෙන් පෙන පිඬුවක් සම්මුතිය තුළ ප්‍රඥාප්තිය තුළ ප්‍රසන්න බව සීලේ පිහිටලා ධර්මානුකූලව අවතුම් පැවතුම් මේ දේ පාත්තන. නිරන්තරයෙන් සඳහන් කරන වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ අග්‍රදායිකා ලෙස කටයුතු කළාය කියන විසාකා මහෝපාසිකාවේ ස්වභාවය අපි දහම් කතාවේ අහනවා. එතකොට එතුමිය ප්‍රඥාප්තිය අනුව බොහොම ප්‍රසන්නයි පංච කල්යාණයෙන් පිරිපුන්. මහලතා පළඳන පැලඳගෙන හිටිය කියනවා. ඉතින් ඒ ආදී වශයෙන් නමුත් මාර්ගඵල අවබෝධයෙන් ඉදිරියට ගිය අවුරුදු 7 ඉඳලම සෝතාපන්න ස්වභාවය. එහෙමයි ධර්ම කතා පෙන්ලා දෙන්නේ. ඒ නිසා අපිට මේ ලෞකික ජීවිතය තුළ ප්‍රඥාප්ති සීලේ පිහිටල හිරියොතප් අවබෝධයෙන් ඇති කරගන්න පාපිට ලැජ්ජාබියත් එක්ක ආරිෂ්ඨාංග මාර්ගයට බැසගත් ශ්‍රාවකයෝ හැටියට ලෞකික ධර්මානුකූල සැනසෙල්ල ලබන්න බැහැ නැහැ. බැරි නැහැ. ඒක ධ්‍යාන කතාවේ නිරාමිස ප්‍රීතියට එනවා. බලවත් ලෙස කාමාදී අකුසල ධර්ම යටපත් වෙනකොට පීති සුඛ ඒකක් ගතා. පීති කියන්නේ එතන නිරාමිස ප්‍රීතිය. බලවත් ලෙස ඇලීම් ගැටීම් කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස යටපත් කරගෙන සන්තුෂ්ටිය සැනසෙල්ල අපි අත්දකිනවා. අන්න ඒ ස්වභාවය අරමුණු කරන්න මේ ලෞකික ජීවිතය තුළ. ඒ නිවන අරමුණු කරනවා එතන. අපිට පුළුවන්. දැන් ඔන්න රූපය. වේලාව අඩු වෙන නිසායි මා බොහොම ඉක්මනින් ගත වෙන්න නිසා සඳහන් කරන්නේ. දැන් ඊළඟට වේදනා. වේදනා බුබ්බුලූපම දිය බුබුලක් වගේ. දිය බුබුලක් විජ්ජු බුබ්බල උස්සාව. එතකොට ඔය සතර කර්මස්ථාන කියනකොට දකින්න කියනවා මේ දියේ ඇඳි ඉරක් වගේ දිය බුබුලක් වගේ අහසේ විදුලි සරක් සකස් වීම වගේ දියේ ඇඳි ඉරක් වගේ. දැන් මේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය යථා ස්වභාවය අපි අහලා තියෙනවා. ඒ නැවත නැවතත් නුවණින් මෙනෙහි කරලා දිය බුබුල කුමක්ද? වේදනා සැප දුක් මධ්‍යස්ථ විඳින් කියන ඒ දිය බුබුල හට අරගෙන බිඳියන මොන වේදනාවද? සැප උනත් දුක් උනත් මධ්‍යස්ථ උනා. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ මධ්‍යස්ථ. හැබැයි විදර්ශනාවේදී මධ්‍යස්ථ කියන තැන බැහැර කරගන්නවා අපි. හේතුව සැප වුණත් අනිත්‍ය දුක් අනාත්මයට යටත් දුක්ඛ වුණත් අනිත්‍ය දුක් අනාත්මයට යටත්. ඒක උද්‍යවයට ඇතුළත් කරලා ගන්නවා. අර අවබෝධ කරගන්නකම් මධ්‍යස්ථ කතාව ගන්නවා. යටින් හැබැයි අනවබෝධයේ තියෙන අවිජ්ජාව තියෙන්නේ. අවිද්‍යාව නිසා තමයි එහෙම වෙන්නේ. සුඛය තුල රාගානුසය තියෙනවා, දුක්ඛය තුල පටිඝානුසය තුල තියෙනවා. මධ්‍යස්ථ කියන අදුක්කම සුඛ තුල තියෙන්නේ අවිජ්ජානුසය, අවිද්‍යාව තියෙන. විදර්ශනා විදි ඒ ගලපනකොට සැප දුක් මධ්‍යස්තුණත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වන හේතුන්ගේ විශ්‍රයාමෙන් නැති වෙනවා කියන අවබෝධය අපි ස්පර්ශ වෙනවා. දීබුලත් ඒ වගේ. මේ වේදනාව හිස් බොල් නිසාරයි. ඒ සාරයක් නැහැ. එයත් ඒ වගේම අජ්ජත් බහිද්ද සුකුම ඕලාරක හීන ප්‍රනීත දූර සන්තික ඒ වගේම අතීත පච්චුප්පන්න අනාගත මේ ආදී වශයෙන් දැක ගන්න මෙනෙහි කරන්න
සැප දුක් මධ්‍යස්ථ කියන විඳීම් පිළිබඳවත් ඔබට අවශ්‍යතාවයක් තියෙනවා. දැන් ඔය එතකොට ඔබ හිතනද දැන් සැප ගේදොර හදාගෙන ජීවිතය යහපත් ලෙස පවත්වාගෙන දැන් මේක අපි කොහොමද මේ ඔය විස්තර කරපු නිස්සාර හිස් බොල් ස්වභාවයෙන් දකින්නේ? තමා තුළින් බාහිර තුළින් සුකුමෝලාරික හීන ප්‍රනීත දූර සන්තික අතීත පච්චුප්පන්න අනාගත. එතකොට අර කවුද මොකද්ද කිව්වේ? අර විහාරය බොහෝම හොඳයි වෙනත් විහාරයට වඩා බොහෝම සමහරු හිත පහදිනවා කියලා කියන්නේ. හැබැයි අතර ගොඩක් වෙලා ඉන්න හිතුන බලාගෙන හිතුන හරි සැපක් දැනුණා. ඔය තුල සියුම්ව දකින්න ඕනේ විදර්ශනාවද කියලා ඒක පැත්තක්. ඊළඟට ගෙවල් දොරවල් හදාගත්තට පස්සේ හදන්න ඕනේ මේ සැලසුම් අනුව මම දැකලා තියෙනවා අර ගෙවල් මේ ගෙවල් මට කියලා තියෙනවා කාටවත් තිබුණේ මේ විදිය මේ දේවල්. දැන් මේ දේවල්. දැන් ඔය සැප කියන අරමුණත් එක්ක හැලහැප්පිලි වෙන දේවල්. මගේ දරුවන්ට ලබා දෙන්න ඕනේ මට ලැබෙන්න ඕනේ මේ වගේ දේවල් මේ වගේ දේවල්. දැන් මේ සැප. එහෙම නැති වෙනකොට දුක්ඛ. දැන් මේවා කොහොමද පරිහරණය කරගන්නේ? කෙලස් තකස් නොවන. දැන් ධර්ම කොටාසේ පැත්තකට තියලා අහගෙන ඉඳලා හැබැයි සාමාන්‍ය ජීවිතයේ ඔබ මේ දේ බුබුලක් හැටියට දකින්නවද? මේ සැප දුක් කියන එක. අන්න ඉතින් විමසලා බලන්න. දන්නේ නැහැ කියන්න බෑ. මේව මතුවෙනවා. මේ කෙලෙස් හැංගිලා තියෙන තැන්. අපි හිතන් ඉන්නේ ධම කතාව අවසාගෙන ඉන්නකොට දියබුලක් හැටියට මට විඳීම දකින්න පුළුවන් කියන තැනක ඉන්නවා කියලා. හැබැයි ඔබෙන්ම ප්‍රශ්න කරගන්න ඒක එහෙම වෙනවද කියන එක ඒක දකින්න. ඒක නුවණින් දැක ගැනීම අවශ්‍යයි. එහෙමයි. ඒක අවබෝධය තියෙන්න ඕනේ. අනේ නිසා තමයි අර අජ්ජත් බහිද්ද සම්මුතිය තුළ ප්‍රඥාප්තිය පනවගෙන දැන් අර විසාකා අනේපිනිසිතානන් ආදී විසාකා මහෝපසිකාව ආදී චරිත වලින් ගන්න. මොකද ඒක හොඳම චරිත ආදර්ශ. වර්තමානයේ ගන්න පුළුවන්. හැබැයි බොහෝ චරිත අද දකින්න දේ හෙට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ගැටින් ඇති කරගන්න ඕනේ. හැබැයි සාසනේ මාර්ග පලාබෝධයෙන් නිමුණු ඇත්තන්ගේ චරිත අපිට ගන්න පුළුවන්. ඒක වඩා අවශ්‍යයි. අර සංඝං සරණං ගච්ඡාමි කියන පුතේ තෙරුවන් සරණ යනකොට මාර්ග පලාබෝධිදී අපි ආදර්ශය ගත්තේ එතනින්. ආර්ය සංඝ රත්නයේ මඟ පිළිබඳව. ওই විදිහට වේදනාව දුක් සැප දුක් මැදස්ස දකින්න. ඊළඟට සංඥාව මරීච කූපමා සංඥා මිරිඟුව. මොකද මිරිඟුව කියන්නේ? මධ්‍යහන කාලයක ගමනක් යනකොට ඈතට පේනවා රශ්මිය අවු රශ්මිය වේව් වෙනවා. මේ රශ්මිය උස් පහත් දෙමින් ඈතට පේන්න තියෙන හරියට අර රලක් වගේ. හැබැයි කොයිතර ලඟ වුණත් ඒක ඇත්තක් නෙමෙයි. අන්න ඒ වගේ තමයි මේ සංඥා සලකුණු ගන්නේවා. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දකින්න පුරුදු කරපු හිත් තියෙනකොට සංඥාවත් එක්ක අපි සකස් වෙන්න රැවටෙන්නේ නැහැ. මිරිඟුවක් කියලා අපි අවබෝධ කරගන්නවා. ප්‍රඥාප්තියට සංඥා හදා ගන්නවා. සම්මුතියට හදා ගන්නවා. හැබැයි ඒව අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් මේ සංඥාව හැබෑවටම මෙතන හිස් බොල් නිස්සාරය කියන අවබෝධය දකින්න. දැන් සංඥා කොච්චර අපිට වරද්දලා තියෙනවද මම මගේ කියන තැනින්. අපි ඇස් රවට්ටල තියෙනවද සංඥා දීලා කොනතර? කන්, නාසය, දිව, ශරීර, මනස සරලව දැක්කොත් එහෙම සංඥා වරද්දොත් එහෙම කලුවර යනකොට ලනු කෑල්ලකට සර්පෙක් කියලා කෑ ගහලා පස්සට පයින් ඉඳ තියෙන. පස්සටනේ ඉස්සරහට පැනලා වරද්දාගත්ත තැන් මිනිස්යන්ගේ ජීවිතයේ සංඥාව මොනතරම් තියෙනවද? භාවිත හිතකින් සැප වුණත් දුක් වුණත් මධ්‍යස්ථන විඳීම කියන තැන රූපේ පටන්ම සංඥාව උදව් වෙනකොට වරද්ද ගන්න නැති වෙන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට සංඛාරා කදලූපම කෙටේරියක් අරගෙන ආයුධයක් අරගෙන අරටු හොයාගෙන ගිහිල්ලා කැලේ ගිහිපු කෙනෙක් පුතේ හමු වෙනවා කෙසෙල් ගසා. හොයාගෙන මේ කරගෙන ඇතුළට යනවා. හැබැයි අරටුවක් නැහැ. සංඛාරත් ඒ වගේ. සංඛාර කියන්නේ හිතෙන් ඇති කරගන්නා වූ සකස් කිරීම. අරමුණු, චේතනා පස්සේ බවට කර්ම වෙන්නේ. ඉතින් මේවා අරටුවක් ඇති දේවල් නෙමෙයි. මම මගේ කල කර්ම සකස් කරගන්න, හදාගන්න මෙහි යමක් නැහැ. ඒව බැහැර කරගන්න තරම් සංස්කාර අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් අවබෝධයේ තියෙනවා. දැන් සර්පය හැටියට වසවිස හැටියට තේරුම් ගන්නේ එහි ඇති භයානක බව දැකලා. නැතුව සර්පය ලං කරගන්නවත් භයානකයි කියලා විදුලිය ගින්දර ලං කරගන්න නෙමෙයි. සංස්කාර අවබෝධ කරගන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කළ අඬන්න නෙමෙයි. එහි ඇති නිස්සාර බව, හිස් බව මනාව අවබෝධ කරගෙන අත්හැරීම පිණිස ලෝභ ආදී කෙලෙස් වල බැහැර කිරීම. පස්වෙනි කරුණේ මායුපමංච විඥානේ මායාව. විඥානේ විඥාකාරයක් වගේ නැති දේවල් ඇති කරලා පෙන්නනවා. නැති දේවල් ඇති කරලා පෙන්නන නුවණසින් දකින්න අර චක්කුමා පුරිසෝ ඇසති පුරුෂයා විතක්ෂණ නුවණ තිනකොට දන්නවා මේ විද්‍යාවක් කර රැවැට්ටීමක් කරේ කියලා දකින විඥානේ ඒක අනෝබෝධයෙන් කටයුතු කළ
හිත කොච්චර අඬවල තියෙනවද ඔබ අප සංසාර ගමනේ. ඇඬෙව්ව නම් ඇඬෙවේ වෙන කවුරුවක් නෙමෙයි හිත. නුඹයි මාව ඇඬෙවේ, නුඹයි මට කඳුළු දුන්නේ, නුඹයි මගේ හදවත පසාරු කළේ. නෑ. ඒ කතාව හරි ධර්ම මාර්ගය තුල අවබෝධ කරොත් නුඹේම අභාවිත හිත නුඹමම මායාවක් කරගෙන රැවටිලා තමයි ওই දේ වරද්දගත්තේ. අහන්නකම් ඉන්න එපා. ඇයි මගේ හිතට මම රැවටුනේ, මම හිතපු දේ, මම බලපු දේ, මම ලං කරගත්ත දේ මට වැරදුනා කියන තැන නැතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන සංසාර ගමනේ පටන් රැවටුණා. ওই හිත අවබෝධ කරගත්තොත් මායාවක් කියන තැනින් බැහැර වෙන්න පුළුවන්. දීපිතාදිච්ච බන්දුනා. ආදිච්ච බන්දු භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පින්වත්නි අපිට තියෙන වෙලාව අවසන්. තව පැය දෙක තුනක්වත් අවශ්‍යයි නිසිලස දේශනා කරන්න නම් අදට මේ දහම් කතාව සුපසංජීවිතයේ සාකච්ඡා අවසන් කරනවා. මා විශ්වාස කරනවා සිහිය පිහිටවලා නිවනම අරමුණු කරගෙන ඔබ මේ ශ්‍රවණය කළා. මේ සූත්‍ර දේශනාව බහලා තියෙනවා. හැබැයි නැවත නැවත ස්කන්ධ පංචකය මේ දක්වපු උපමා සමගින් ගලපලා බලලා මතකනේ අර අදහස අජ්ජත් බහිද්ද සුකුමෝලාරික හීන ප්‍රනීත දූරසන්තික අතීත පච්චුප්පන්න අනාගත මේ ආදී වශයෙන් එහි ඇති හිස් බව නිස්සාර බව අසාරත්වයේ තේරුම් ගත්තම සම්මුතියට මම වුණාට පරමාර්ථ වශයෙන් මෙතන මම නෑ ඔබ නෑ කියන තැන ඔබට අනිමිත්ත අපනිහිත ශුන්්‍යත වශයෙන් වැඩි අවබෝධ වෙලා කෙලස් බැහැර වෙලා මේ ජීවිතේම ධර්මයෙන් ලබන ප්‍රහර්ෂය ලැබලා නිවනම අරමුණු වන ආකාරය ඔබට අත්විඳින්න පුළුවන්. දෙසූ අපට ශ්‍රවණය කළ ඔබට ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම උපනිශ්‍රය වේවායි අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහපත්නේ සංයුත්ත නිකායට අයත් පේන පෙන්ඩූපම සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමිනුයි අද දේශනාව පවත්වන්නට කටයුතු කළේ. මේ පිළිබඳව දේශකයන් වහන්සේ ඉතාමත් මැනවින් දේශනා කරද්දී අපට අවබෝධ වන කාරණාවක් තමයි අද සමාජයේ ජීවත් වන බොහෝ දෙනා මේ කාරණාවන් අවබෝධ කරගන්නවා නම් මේ සමාජය මොනතරම් ධර්මානුකූල යහපත් සමාජයක් බවට පත්වේවිද කියන කාරණාව. කොහොම වුණත් අද සිට හෝ මේ කාරණාවන් අපි අවබෝධ කරගෙන අපගේ එදිනදා ජීවිතයට ඇතුළත් කර ගැනීමයි කළ යුතු වන්නේ. කොහොම නමුත් දේශනාවට ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා අද සුපසංජීවිතයේ වැඩසටහන මෙතකින් නිමවට පත් කරන්නටයි සූදානම් වන්නේ. සුපින්වත්නි අද වැඩසටහන වෙනුවෙන් දායකත්වය ගනිමින් කටයුතු කළේ බත්තර මුල්ලේ පදිංචි සුනන්දා ගල්ගමුව මහත්මිය ඇතුළු පැමිණි සිටින පින්වත් පිරිස විසින්. විශේෂයෙන්ම අපේ පූජනීය මිරිස්සේ ධම්මික හාමුදුරන්ගේ පන්සලෙත් විහාරස්ථානයේත් දායකාවක් වශයෙන් කටයුතු කරන පින්වත් මහත්මිය ඇතුළු පිරිස තමයි අද වැඩසටහන වෙනුවෙන් දායකත්වය ගනිමින් කටයුතු කළේ. ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට ඉතාමත්ම ගෞරවයෙන් පූජනීය මිරිස්සේ ධම්මික හාමුදුරන්ට ආරාධනා කරනවා. පින්වත්නි සුනන්දා ගල්ගමුව මෞතුමියන් ඉතාම සදැහැති මෞතුමියක් පවුලි පින්නතුන්ලා සියලු දෙනාම අද දවසේ දායකත්වයේ දැක්වුවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිරෝගී සුවය පතන්නා අවබෝධයකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන සාදු සාදු අදිෂ්ඨාන කරනවා. ඒ වගේ එරන්දනී උදානී අසංග ප්‍රදීපන් පවන් පුනුත් නිවෙන් දෙවින් යන දරුවන් මුණුබුරන් ඇතුළු සියලු දෙනාටම පවුලේ සෙත් ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට සහ සියලුම අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පර්ලෝ සපත් එවලින් ප්‍රනාන්දු මෑණියන්ට ඒ වගේම සොලමන් ප්‍රනාන්දු පියාණන්ට ටිකිරි බණ්ඩා වීරකෝන් ගල්ගමුව සාම්පුරුෂයාණන්ට සරප්‍රාන්දු සොහුරාට කුසුමා කුලතුංග හා මුතුබණ්ඩා ගල්ගමුව යන නැදි මයිලන්ට හා සංසාරගත ඔබ නමින් පින් බලාපොරොත්තු වන යම් තාක් ඥාති හිත මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත් සුනන්දා ගල්ගමුව මෞතුමියන් බලාපොරොත්තු වන අයුරින් ඒ අදිෂ්ඨාන බලාපොරොත්තු එසේම ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් මියදුණු ඥාතීන්ට පින්පතා එක්ව අපි මේ ගාථාවන් කියමු. ඉදන්වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
පින් කැමති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න. සතුටටපත් වුණා වූ සියලු දෙවියන්ගේ කරුණා මෛත්‍රියෙන් පින්වත් සුනන්දා ගල්ගොම මෞතුමියන්, ඉහතනන් සඳහනක පවුලේ දරුවන්, බෑණු පුතුණුවරු, මුනිබිරියන්, පවුලේ සම්බන්ධ සියලු දෙනාම සහභාගී වූ පින්වත් වූ ඔබටත් රටවැසි ලෝවැසි මේ දේශනාව සාකච්ඡා නැරඹූ ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් බෞද්ධ නාලිකාවේ පින්වත් අපගේ බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටත් ජීවන්ත පුතුණන් ඇතුළු හැමටත් නිදුක් වෙලා නිරෝගී සුවපත් වෙලා සියලු සනසිල්ල පිණිසම වේවා. ධර්මානුධර්ම පිළිවෙත් මගට සියලු ආරක්ෂා වේවා. එම දෙවියෝද ධර්මාබෝධය ලබා නිවනින් සනසෙත්වායි දෙවියනට පින්පතාත් සාදු කියන්නේ. සාදු. අවසන හැම දිනාට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං.